ආයිබෝන්දුවේ පුතේ කොහොමද ඔයගොල්ලන්ට? ඔයගොල්ලෝ පහුගිය දවස්වල අපි දිහු පාඩම් කළාද? හොඳයි. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම් මාලාවේ 3 වෙනි එක. Pascal programming කියන කොටස කතා කරන්න. ඒ කොටස රිවයිස් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති අපි කලින් එපිසෝඩ් දෙකේම කතා කරා flow chart සහ pseudo codes ගැන. එතකොට මම මුල පාඩමේදී කිව්වා අපි ප්‍රෝග්‍රෑම් එකක් ඩිවලොප් කරද්දි මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ඇනලයිස් කරන්න ඕන. ඇනලයිස් කළාට පස්සේ ඒ ප්‍රෝග්‍රෑම් එකට ඇල්ගොරිතම් එකක් හදාගන්න ඕන. එතකොට ඒ ඇල්ගොරිතම් එක සඳහා තමයි අපි ෆ්ලෝ චාර්ට් සහ pseudo codes භාවිතා කළේ. දැන් අපි ඇල්ගොරිතම් එකෙන් පස්සේ ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ලියන්න යන්නේ. එතකොට ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක ලියනවා නම් අපි කම්පියුටර් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරන්න ඕන. පරිගණක ක්‍රමලේඛ භාෂාවක් පාවිච්චි කරන්න ඕන. අන්න ඒ සඳහා ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ තියෙන්නේ Pascal කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක. එතකොට අපි මුලින්ම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලබා ගනිමු Pascal ගැන. එතකොට මේක රිවිෂන් එකක් නිසා අපි වැඩිදුරටත් Pascal ඉන්ට්‍රොඩක්ෂන් එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මුලින්ම Pascal කියලා කියන්නේ Pascal ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක මේ නම ලැබිලා තියෙන්නේ 17 වෙනි සියවසේ හිටපු ගණිතඥයෙක් වෙච්ච බ්ලෑස් පැස්කල්, ප්‍රංශ ගණිතඥයෙක් වෙච්ච බ්ලෑස් පැස්කල් නමින් තමයි මේ ලැන්ග්වේජ් එක නම් කරලා තියෙන්නේ. මේ ලැන්ග්වේජ් එකෙන් අපිට පුළුවන් විවිධාකාර ප්‍රෝග්‍රෑම්ස් කරන්න, ඒ වගේම ප්‍රෝග්‍රෑම්ස් ඉතා පහසුවෙන් ක්‍රමලේඛනය කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මේ ලැන්ග්වේජ් එක විශේෂ වන්නේ. ඊට පස්සේ විශේෂයෙන්ම ඉගැන්වීමේ සහ ඉගෙනීමේ ක්‍රියාවලියට මේ ලැන්ග්වේජ් එක හුඟක් පහසුයි. ඒත් සමගම ඔගොල්ලෝ ප්‍රෝග්‍රමින් කන්සෙප්ට්ස්, ඒ කියන්නේ මේ පරිගණක ක්‍රමලේඛනවල මූලධර්ම ඉගෙන ගනිද්දී මේ වගේ ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරන එක හරි පහසුයි. එතකොට ඊට පස්සේ ඔගොල්ලෝ වෙන ලැන්ග්වේජස් පාවිච්චි කරනවා නම් ඒකටත් මේක පිටිවහලක් වෙනවා. හොඳයි. අපි බලමු මේකේ තියෙන විශේෂ දේවල් මොනවද කියලා. Pascal ප්‍රෝග්‍රෑම් එක ෆෝමැට් එක ගත්තොත්, ඒ කියන්නේ Pascal ප්‍රෝග්‍රෑම් එක ස්වභාවය කොහොමද කියලා ගත්තොත් ඒක ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා ස්ක්‍රීන් එකේ. මුලින්ම ප්‍රෝග්‍රෑම් එකේ නම තියෙනවා. එතකොට ප්‍රෝග්‍රෑම්, ඊට පස්සේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ මාතෘකාව, ඊට පස්සේ ඉන්පුට් අවුට්පුට් කියන වචන, ඊට පස්සේ begin සහ end අතර තමයි ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ්ස් තියෙන්නේ, ප්‍රෝග්‍රෑම් එකේ ස්ටේට්මන්ට්ස් තියෙන්නේ. මතකනේ pseudo codes වලත් ඔය වගේනේ තිබ්බේ නේද? ඒ නිසා ඕගොල්ලන්ට මේ විදිහට තමයි Pascal වල ප්‍රෝග්‍රෑම් එකේ ෆෝමැට් එක තියෙන්නේ. අපි මේක සම්බන්ධව වැඩිදුරටත් කතා කරමු. ඕනම ලැන්ග්වේජ් එකක පුතේ, ඕනම පරිගණක භාෂාවක තියෙනවා keywords කියලා දෙයක්. keywords කියලා දෙයක්. මොනවද මේ keywords කියලා කියන්නේ? keywords කියලා කියන්නේ පරිගණක ක්‍රමලේඛන භාෂාවේ පවතින වචන. මේ වචන අපිට වෙන කිසිවක් සඳහා භාවිතා කරන්න බෑ. හොඳයි. අපි බලමු මුලින්ම keywords ගැන. මොනවද පරිගණක භාෂාවක keywords කියලා කියන්නේ? පරිගණක භාෂාවක keywords කියලා කියන්නේ වෙන්වුණු වචන. ඒ සඳහා වෙන්වුණු වචන. මොකක් සඳහා වෙන්වුණු වචනද? පරිගණක ක්‍රමලේඛනය සඳහා වෙන්වුණු වචන. එතකොට ඔබ මේ keywords පරිගණක ක්‍රමලේඛනවල වෙනස් කාර්යයන් සඳහා යොදා ගන්න බෑ. ඇයි බැරි? මොකක්ද මේ වෙනස් කාර්යයන් කියලා කියන්නේ? ඕගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. විචල්‍යයන් තියෙනවා. විචල්‍යයන් නිරූපණය කරන්න අවශ්‍යයි. නියතාගයන් නිරූපණය කරන්න අවශ්‍යයි. යම් වැඩසටහන් වල මාතෘකාවන් යෙදීමට අවශ්‍යයි. අන්නේ කාර්යයන් සඳහා අපි මේ keywords පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මොනවද මේ keywords? keywords ඔය ආකාරයට keywords කීපයක් දක්වලා තියෙනවා. program, begin, end, if, else, while, do ඔය ආකාරයට keywords ගණනාවක් තියෙනවා. මේක පුතේ ඕගොල්ලෝ මේ වචන ටික කටපාඩම් කර ගැනීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් මතක තියාගන්න keyword එකක් අපි වෙන විචල්‍යයකට, වේරියබල් එකකට, කොන්ස්ටන්ට් එකකට, ඒ කියන්නේ නියතයකට, ප්‍රෝග්‍රෑම් එකේ මාතෘකාවකට යොදාගන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ identifiers කියන එක. මොකද්ද මේ identifiers කියලා කියන්නේ? හඳුන්වනයන්. මොනවද මේ හඳුන්වනයන්ට අයිති වෙන්නේ?
හඳුන්වනයන් හැටියට අපිට ගණ්ඩ පුළුවන් වෙන්නේ විචල්යන් වේරියබල්ස් නියතාගයන් කොන්ස්ටන්ස් ඒකම මාතෘකාවන් පරිගණක වැඩසටහන් වල මාතෘකාවන් අන්නේව තමයි අපිට අයිඩෙන්ටිෆයර් හැටියට අඳුනා ගන්න ලැබෙන්නේ. හොඳයි. අපි දැන් බලමු අයිඩෙන්ටිෆයර්ස් ගැන. මොනවද මේ අයිඩෙන්ටිෆයර්ස්? අපි ඒකට සිංහලෙන් කියනවා හඳුන්වනයන් කියලා. මේ හඳුන්වනයන් කියලා කියන්නේ පරිගණක ක්‍රමලේඛනයක පැස්කල් ක්‍රමලේඛනවල විචල්යන් වැඩසටහනේ මාතෘකාව එතනින් ගියාම නියතාගයන් අපිට හඳුන්වන්න පුළුවන් අයිඩෙන්ටිෆයර්ස් විදිහට. ඊට අමතරව තව දේවල් තියෙනවා. තව ප්‍රොසීජර්ස් කියලා දේවල් තියෙනවා. සබ් ප්‍රෝග්‍රෑමින් වලට අයිති වෙන ඒ දේවල් වලදීත් මේ අයිඩෙන්ටිෆයර්ස් කියන එක පාවිච්චි කරනවා. එතකොට මොනවද මේ එතකොට ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් ගත්තොත් වේරියබල්ස් ඩික්ලෙයාර් කරන්න ප්‍රෝග්‍රෑම් නේම් එකට එතනින් ගියාම කොන්ස්ටන්ට් අගයන් සඳහා මේ අයිඩෙන්ටිෆයර්ස් පාවිච්චි කරනවා. එතකොට මේ අයිඩෙන්ටිෆයර්ස් වලදී අයිඩෙන්ටිෆයර් එකක් අපි නිරූපණය කරද්දී හැම විටම අකුරකින් පටන් ගන්න ඕන. ඒ සඳහා නීති සමුදායක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි අපි එකක් අකුරකින් පටන් ගන්න ඕන. ඊට පස්සේ අකුරකින් පටන් අරගෙන අපිට භාවිතා කරන්න පුළුවන් තව අකුරු පාවිච්චි කරන්න පුළුවන් අංක පාවිච්චි කරන්න පුළුවන් සහ අන්ඩර්ස්කෝ යටින් අදිනීර අන්න එක පාවිච්චි කරන්න පුළුවන්. අන්නේ කැරක්ටර්ස් තුන් වර්ගය ඇර වෙනත් කිසිම කැරක්ට වර්ගයක් කැරක්ට එකක් පාවිච්චි කරන්න බෑ. ඒකයි පළවෙනි නීතිය. අනිවාර්යෙන්ම අකුරකින් පටන් ගන්න ඕන. අකුරුවලට අමතරව ඔගොලන්ට පාවිච්චි කරන්න පුළුවන් සෙසු කැරක්ටර්ස් සඳහා අංක පාවිච්චි කරන්න පුළුවන් අන්ඩර්ස්කෝ පාවිච්චි කරන්න පුළුවන්. ඒ තුන විතරයි. ඊළඟට අනිත් ඒවා තමයි අපි කලින් කිව්වනේ කීවර්ඩ්ස් කියලා දේවල් තියෙනවා කියලා. අන්නේ කීවර්ඩ්ස් පාවිච්චි කරන්න බෑ මේ අයිඩෙන්ටිෆයර්ස් ලෙස. ඒක ඊළඟ වැදගත් දේ. ඊළඟට මේ අයිඩෙන්ටිෆයර් එකක් ඔයගලන්ට සමහරලාට විභාගෙදී අඳුරගන්නේ මේක අයිඩෙන්ටිෆයර් එකක් එහෙම නැත්නම් මේක විචල්යක් නෙමෙයි කියලා. ඒ කියන්නේ පරිගණක භාෂාවක මේ නීත්‍යානුකූලව මේක විචල්යක් නෙවෙයි කියලා අපිට ගන්න පුළුවන් වෙයි. එතකොට දැන් ඔබට පෙන්නලා දීලා තියෙන වචන සමූහයක්. දැන් ඔයගොල්ලෝ හොයාගන්න බලන්න මෙතනින් විචල්යක් වෙන්නේ මොකද්ද විචල්යක් නොවෙන්නේ මොකද්ද කියලා. හොඳයි අපි පළවෙනි වචනේ බලමු. බර්ත්ඩේ කියන වචනේ. අකුරකින් පටන් අරන් තියෙන්නේ B වලින්. ඊළඟට අකුරු පමණයි තියෙන්නේ. ඒක ගන්න පුළුවන් විචල්යක් හැටියට. දෙවැනි එක too hot. මොකද හිතන්නේ ඔයගොල්ලෝ? මේක විචල්යක්ද නෙමෙයිද? නෑ පුතේ. මේක විචල්යක් හැටියට ගණන් ගන්න බෑ. ඇයි? අකුරකින් පටන් අරන් තියෙනවා. ඒක හරියි. අන්ඩර්ස්කෝ තියෙනවා. ඒකත් හරි. හැබැයි අවසානයේදී ඔයගලන්ට පේනවා question mark එකක් තියෙනවා. ඔයගලන්ට කිව්වනේ අංක අකුරු අන්ඩර්ස්කෝ ඔය තුනට අර වෙන සංකේතයක් භාවිතා කරන්න බෑ. ඒකින්ද ඒක වැරදි. ෆස්ට් ඉනිෂල් කියන එකෙත් අන්ඩර්ස්කෝ එකක් තියෙනවා. අකුරකින් පටන් අරන් තියන්නේ ඒක විචල්යක් හැටියට භාවිතා කරන්න පුළුවන්. ග්‍රේඩ් පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. ෆස්ට් ප්‍රෝග්‍රෑම් කියන එක පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක පාවිච්චි කරන්න බෑ. ඇයි පුතේ? මොකද 1 වලින් පටන් අරන් තියෙන්නේ. ඉලක්කමකින් පටන් අරන් තියෙන්නේ. අයිඩෙන්ටිෆයර් එකක් ඉලක්කමකින් පටන් ගන්න බෑ. ඊළඟට down to earth ඔයගලන්ට පේනවා අතරමැද ඩොට්ස් තියෙනවා. down dot to dot. එතකොට ඒ නිසා අපිට මේක වේරියබල් එකක් හැටියට එහෙම නැත්නම් අයිඩෙන්ටිෆයර් එකක් හැටියට මේක පාවිච්චි කරන්න බෑ. cu ඒක වචන දෙක අතරමැද ස්පේස් එකක් තියෙනවා. ඒකින්ද ඒක පාවිච්චි කරන්න බෑ. old name අන්න ඒක ගන්න පුළුවන් අයිඩෙන්ටිෆයර් එකක් හැටියට. ඒක ගන්න පුළුවන් මොකද ඕල්ඩ් නේම් කියන්නේ වචන දෙකක් වුණාට ඒක තනි වචනයක් හැටියට ලියලා තියෙන්නේ. ඒ නිසා ඒක අයිඩෙන්ටිෆයර් එකක් හැටියට ගන්න පුළුවන්. මල්ටිප්ලිකේෂන් 2 කියන එකත් අපිට අයිඩෙන්ටිෆයර් එකක් හැටියට ගන්න පුළුවන්. හොඳයි පුතේ. ඔයිට අමතරව අපි හිතමු වචනයක් තිබුණා කියලා if කියලා begin කියලා වචනයක් තිබුණා කියලා හිතන්නකො. ඒවා ගන්න පුළුවන්ද අයිඩෙන්ටිෆයර් හැටියට? ඒවා ගන්නත් බෑ. මොකද ඒවා keywords නිසා.
කීවර්ඩ්ස් කිසිවක් අයිඩෙන්ටිෆයර් නේම්ස් හැටියට ගන්න බෑ. තේරුණාද ඔයගොල්ලන්ට? ඒ නිසා ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න මේ අයිඩෙන්ටිෆයර්ස් වල රූල්ස් මොනවද? අයිඩෙන්ටිෆයර්ස් භාවිතා කරද්දී තියෙන රූල්ස් මොනවද? ඒවා කොයි විදිහටද භාවිතා කරන්න කියලා. ඊළඟට අපි බලමු මොකද්ද මේ විචල්‍යයක් කියන්නේ කියලා. විචල්‍යයක් කියලා කියන්නේ අපි යම්කිසි පරිගණක ක්‍රමලේඛනයකින් වැඩ කරද්දී ඒ වැඩ කරන කොට යම්කිසි අවස්ථාවලදී අපිට සිදුවෙනවා දත්ත රඳවා තබා ගන්න. මේ දත්ත රඳවා තබා ගන්න අපි తాවකාලිකව කම්පියුටර් මෙමරි එකේ නිරූපණය කරන ස්ථානයක් තමයි අපි වේරියබල් එකක් කියලා කියන්නේ. කම්පියුටර් විශේෂයෙන්ම ප්‍රධාන මතකයේ අපිට අවශ්‍ය වෙනවා දත්ත తాවකාලිකව ගබඩා කරන්න. ඒ ගබඩා කරනවා යම්කිසි ස්ථානවල. එතකොට අන්නේ ස්ථානවලට අපි කියනවා වේරියබල් එකක් කියලා. හොඳයි පුතේ. දැන් බලමු අපි වේරියබල්ස් ගැන. වේරියබල්ස් කියලා කියන්නේ මොකක්ද? සිංහලෙන් කියනවා අපි විචල්‍යයන් කියලා. එතකොට මේ පරිගණක ක්‍රමලේඛන භාෂාවක විචල්‍යයක් කියලා කියන්නේ දත්ත රඳවා තබා ගැනීමට හැකිවන ස්ථාන තමයි වේරියබල් එකක් කියලා කියන්නේ. කොහෙද දත්ත රඳවා ගන්නේ? පරිගණකයේ ප්‍රධාන මතකයේ. අපි කියන්නේ RAM එක කියලා. එතකොට එතන తాවකාලිකව දත්ත රඳවා තබා ගැනීමට අවශ්‍යයි. එතකොට ඒ සඳහා තමයි මේ වේරියබල්ස් කියලා කියන්නේ. එතකොට මේ වේරියබල්ස් කොහොමද අපි ක්‍රියා කරවන්නේ කියලා අපි පසුව බලමු. අර වගේ වේරියබල් එකක් කියලා කියන්නේ මම කලින් සඳහන් කළා ඒකත් අයිඩෙන්ටිෆයර් එකක් කියලා. එතකොට අයිඩෙන්ටිෆයර් එකක් ඩික්ලෙයාර් කරනකොට බලපාන නීති සමූහය ඒ ආකාරයෙන්ම මෙතනදිත් බලපානවා. අකුරකින් පටන් ගන්න ඕන. ස්පේසස් තියෙන්න බෑ. කැරක්ටර්ස් වර්ග දේවල් 3යි තියෙන්න පුළුවන්. කැරක්ටර්ස් වර්ග අන්න ඒ වගේ නීති මෙතනටත් බලපානවා. හොඳයි. අපි තවදුරටත් බලමු වේරියබල්ස් ගැන. වේරියබල් එක මම කිව්වා වේරියබල් එක තියෙනවා නමක්. වේරියබල් එක හඳුන්වන්න තැනක්. ඒ කියන්නේ අපි දත්ත ගබඩා කරනවා නම් ඒ දත්ත ගබඩාවට ඒ දත්ත ගබඩා කරන තැනට නමක් තියෙන්න ඕන. එතකොට ඒ නම තමයි අපි කලින් කතා කළේ නේම් කියලා. වේරියබල් නේම් කියලා. ඊට පස්සේ මෙතන ගබඩා කරන්නේ මොන වර්ගයේ දත්තද කියන එක තමයි ඊට පස්සේ තියෙන්නේ data types කියන එක. data types කියන එක. එතකොට අපි ඉගෙන ගන්නවා මේ Pascal වල data types වර්ග 5ක් ඉගෙන ගන්නවා. ඒ මොනවද? integer, real, char, string, boolean. එතකොට ඔයගොල්ලෝ දන්නවා integer කියන්නේ මොකක්ද කියලා. integer කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා. integer කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා. එතකොට පූර්ණ සංඛ්‍යා රඳවා තබා ගන්න තමයි data type එක තියෙන්නේ integer data type එක. ඊට පස්සේ real කියලා තියෙනවා. real numbers කියලා තියෙනවා. ඒ කියන්නේ දශමස්ථාන සහිත සංඛ්‍යා ස්ටෝ කරගන්න. දශමස්ථාන සහිත සංඛ්‍යා රඳවා තබා ගන්න තමයි මේ real කියන එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ char කියලා තියෙනවා. char කියන එකෙන් අදහස් කරන්නේ character කියන අදහස. ඒ කියන්නේ යම්කිසි සංකේතයක් අකුරක් වෙන්න පුළුවන්, අංකයක් වෙන්න පුළුවන්, වෙනම character එකක් වෙන්න පුළුවන්. ඒකක් නිරූපණය කරන්න. ඒකක් රඳවා තබා ගන්න භාවිතා කරන ඒ දත්ත වර්ගය අපි කියනවා char කියලා. හැබැයි මතක තියාගන්න ඕන එතකොට char වර්ගයේ වේරියබල් එකක් තියෙනවා නම් තියෙන්න පුළුවන් එක character එකක් පමණයි. එතකොට string කියන එක ගත්තොත් උදාහරණයක් හැටියට අපි හිතමු නමක්. ඒ කියන්නේ character සමූහයක්, දත්ත සමූහයක් නිරූපණය කරන්න අකුරු සමූහයක් හෝ අංක සමූහයක් හෝ නිරූපණය කරන්න භාවිතා කරන දත්ත ප්‍රරූපයක් තමයි මේ string එකක් කියලා කියන්නේ. ඊට පස්සේ දෙනවා boolean කියලා. boolean කියන දත්ත ප්‍රරූපයෙන් නිරූපණය කරන්නේ true or false අවස්ථාවක්. ඒ කියන්නේ අපිට boolean වලින් පෙන්වන්න පුළුවන් එක්කෝ boolean data එකක් තියෙන්න පුළුවන් true කියලා, එහෙම නැත්නම් boolean data එකක් තියෙන්න පුළුවන් false කියලා. ඔය ආකාරයට තමයි අපි විචල්‍යවල දත්ත ප්‍රරූප කතා කරන්න තියෙන්නේ. අයිතික්මට කියනවා නම් integer පූර්ණ සංඛ්‍යා, real ඒක තියෙන්නේ දශම ස්ථාන සඳහා, දශම සංඛ්‍යා සඳහා, ඊට පස්සේ char characters, string වචන සඳහා අපි කියන්න පුළුවන් collection of characters, ඊළඟට boolean කියන්නේ true or false values සඳහා තමයි ඒ තියෙන්නේ.
හොඳයි. අපි බලමු කොහොමද අපි වේරියබල් එකක් නිරූපණය කරන්න කියලා. කොහොමද පැස්කල් වල වේරියබල් එකක් නිරූපණය කරන්නේ. ඒ සඳහා අපි පාවිච්චි කරන්න ඕන වචනයක් තියෙනවා VAR. VAR කියන වචනේ තේරුම තමයි වේරියබල් කියන එක අපි එක වා කියලා කියනවා පැස්කල් වල පාවිච්චි කරද්දී ඒ කීවර්ඩ් එක පාවිච්චි කරන්න ඕන. ඒ කීවර්ඩ් එකත් එක්ක වේරියබල් එකේ නම ලියන්න ඕන. වේරියබල් එකේ නම ලියන්න ඕන. උදාහරණයක් හැටියට අපි හිතමු වේරියබල් එකක් තියෙනවා කියලා name කියලා. එතකොට අපි ලියනවා වා name. ඊට පස්සේ තිත් දෙකක් අපි කියනවා ඉංග්‍රීසියෙන් colon mark එක කියලා. ඊළඟට name colon ඊට පස්සේ අපි දාන්න ඕන name කියන එකට අදාළ දත්ත ප්‍රරූපය මොකක්ද කියලා. name කියන එකට අදාළ දත්ත ප්‍රරූපය මොකක්ද කියලා. උදාහරණයකට අපි හිතමු name කියලා කියන්නේ string කියලා. එතකොට අපි කොහොමද මේ විචල්‍ය නිරූපණය කරන්නේ වා name colon string. අන්නේ ආකාරයට තමයි දත්ත ප්‍රරූපය නිරූපණය කරන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් අපි හිතමු එකම දත්ත ප්‍රරූපයෙන් අපි විචල්‍යයන් කිහිපයක් නිරූපණය කරනවා කියලා. එතකොට අපිට පුළුවන් අපි හිතමු ABC කියලා integer numbers තුනක් තියෙනවා. එතකොට අපිට දාන්න පුළුවන් වා B, C colon integer. ඒ විදිහට දාන්න පුළුවන්. හොඳයි. අපි හිතමු අපේ ක්‍රමලේඛන භාෂාවේ නිරූපණය කරන්න අවශ්‍ය වුණා කියලා variables කීපයක් නිරූපණය කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් වා කියන වචනේ එකපාරක් යොදාගෙන ඔය ස්ක්‍රීන් එකේ පෙන්න ආකාරයට ඊට පස්සේ variable name එක ලියලා variable name එක colon ඊට පස්සේ දත්ත ප්‍රරූපය මතක තියාගන්න විදිය වා variable name colon දත්ත ප්‍රරූපය ඒ කියන්නේ data type කියන එක ඊට පස්සේ තවත් variables එනවා නම් අපිට පල්ලෙහාට නිරූපණය කරගෙන යන්න පුළුවන් ඔය උදාහරණේ පෙන්නලා තියෙන ආකාරයට. අපි බලමු පැස්කල් වල ඉන්පුට් ප්‍රොසෙස් සහ අවුට්පුට් නිරූපණය කරලා තියෙන ආකාරය. එතකොට මුලින්ම අපි ගලමු ඉන්පුට් ආදානයක් කොහොමද නිරූපණය කරන්නේ කියලා. ආදානයක් නිරූපණය කරන්න භාවිතා කරන වචන දෙකක් read සහ readln කියන වචන දෙක. read කියලා කියන්නේ යම්කිසි දත්තයක් අපි දුන්නහම වැඩසටහනක් ක්‍රියාත්මක වෙද්දී අපි යම්කිසි දත්තයක් ලබා දුන්නාම ඒ දත්තය තියෙන ලයින් එකෙන්ම මේක ලබා ගන්නවා. reads the data to be stored on the same line. අපි යම්කිසි දත්තයක් ලබා දුන්නාම ඒ ලයින් එකෙන් ලබා ගන්නවා ඒ දත්තේ කියවනවා කියන එකයි එතනින් අදහස් කරන්නේ. readln කියන එකෙන් අදහස් කරන්නේ reads the data to be stored on a separate line. ඊළඟ ලයින් එකෙන් දත්තය ලබා ගන්න කියලා ලබා ගන්නවා. ඒ කියන්නේ ඊළඟ ලයින් එකෙන් දත්තය කියවනවා මේ readln එකේ. read වලින් කරන්නේ යම්කිසි දත්තයක් ලබා දුන්නාම ඒ දත්තය එකම ලයින් එකෙන් ලබා ගන්නවා. ඊළඟට readln කියලා කියන්නේ දත්තය read කරන්නේ අලුත් ලයින් එකකින්. එතකොට read සහ readln කියලා කියන්නේ ඒකයි. එතකොට ඔයගලන්ට පේනවා යම්කිසි උදාහරණයක් දීලා තියෙනවා ඉන්පුට් එකක් අපි කොහොමද අපි ප්‍රෝග්‍රෑම් එකකට ඉන්පුට් එකක් ලබා ගන්න. මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි ප්‍රෝග්‍රෑම් එකකින් කොටසක් ලයින්ස් දෙකක් විතරයි. write.ln what is your name. එතකොට මේ පැස්කල් කෝඩ් එකක් write.ln what is your name කියලා දීලා තියෙනවා. එතකොට මේක ප්‍රතිදානයක් පොතේ. මේ ප්‍රතිදානයේදී මොකද වෙන්නේ? අපේ ස්ක්‍රීන් එකේ නිරූපණය වෙනවා what is your name කියලා. එතකොට what is your name කියන එක නිරූපණය වුණාම අපි මොකද කරන්නේ? අපි නමක් එන්ටර් කරනවා. එතකොට අපි එන්ටර් කරන නම කොහෙද නිරූපණය වෙන්නේ? what is your name කියන ලයින් එකේද නිරූපණය වෙන්නේ? නෑ. ඇයි? write.ln නිසා what is your name කියන එක ඩිස්ප්ලේ වෙලා කර්සර් එක ඊළඟ ලයින් එකට යනවා. ඒ නිසා අපි ටයිප් කරන එක දෙවෙනි ලයින් එකේ තමයි නිරූපණය වෙන්නේ. අපි ටයිප් කරන එක. ඊට පස්සේ පරිගණකයට මේ අපි ඇතුල් කරපු එක ලබා ගන්න අවශ්‍යයි. ඒක රීඩ් කරන්න අවශ්‍යයි. එතකොට readln name කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? readln කියලා කියන්නේ අලුත් ලයින් එකකින් අර ලියපු දත්තය වෙනත ලියපු නම ලබා ගන්න ලබාගෙන ඉවර වෙලා ඒ විචල්යකට ඇතුල් කරගන්න name කියන. හරි.
විචල් නේම් කියලා විචල්ලයක් තියෙනවා. නේම් කියන විචල්ලයට මේක ඇතුල් කරගන්න කියලා මෙතනින් කියන්නේ. එතකොට තවත් වැදගත් දෙයක් තමයි අපි පරිගණක මේ පැස්කල් වලදී ඔයගොල්ලෝ ඉස්සරහටත් බලන්න පුළුවන් මේ ලයින් එකක් ඉවර වෙලා ලයින් එක ඉවරයි කියලා පෙන්වන්න මොකද්ද පාවිච්චි කරන්නේ? සෙමිකෝලන් එක. තිත් කොමාවක් පාවිච්චි කරනවා. හරි. එතකොට right ln සහ read ln භාවිතා කරලා තියෙනවා. right ln භාවිතා කරලා what is your name කියලා අහලා තියෙනවා. එතකොට අපි නමක් එන්ටර් කරපුවම ඒ නම පරිගණකයට ලබා ගන්නේ read ln command එකෙන් ලබාගෙන name කියන විචල්‍යයට මේක ස්ටෝර් කරලා තියෙනවා. හොඳයි. මෙතනින් පෙන්නලා තියෙනවා process එකක්. මෙතනින් පෙන්නලා තියෙනවා process එකක්. process එකක් පෙන්වන්නේ දැන් ඒ කියන්නේ මෙතනදි කරලා තියෙන්නේ age එක හොයන්න 2000 ඉඳලා අඩු කරලා තියෙනවා year born කියන එක. මෙතනදි කරලා තියෙන්නේ ඔයගොල්ලෝ දැනටමත් ඉගෙනගෙන ඇති මෙතනදි කරලා තියෙන දේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති සමහර දුවල පුතාලට 2000 කියලා කියන්නේ අංකයක් ඒකෙන් අඩු වෙලා තියෙනවා year born කියන එක. year born කියලා කියන්නේ මෙතනදි විචල්යක්. එතකොට වැඩසටහනේ ඉහතදී year born කියන එකට අංකයක් ලබා දෙන්න ඕන අපි. එතකොට 2000න් අන්නේ අංකය අඩු වෙනවා. එතකොට මේක ක්‍රියාවලියේ කොටසක්. ඒක නිසා තමයි ක්‍රියාවලියක් පෙන්වද්දී මෙන්න මේ ආකාරයට තමයි පෙන්වන්න ඕන. age සමානයි 2000 අඩු කිරීම year born. age කියලා කියන්නේ විචල්යක්. year born කියලා කියන්නේත් විචල්යක්. මොකද වෙන්නේ 2000න් year born කියන විචල්‍යයට ලබා දීලා තිබිච්ච අගය අඩු වෙලා අලුත් උත්තරය age කියන විචල්‍යයට තැන්පත් වෙනවා. අන්න ඒක තමයි මෙතනදී වෙන්නේ. මේක ක්‍රියාවලියේ කොටසක්. ඊළඟට දීලා තියෙනවා name සමානයි Fred fruit. එතකොට එතනදි කරලා තියෙන්නේ Fred fruit කියන වචනය assign කරලා තියෙනවා. ආදේශ කරලා තියෙනවා name කියන විචල්‍යයට. ඒකයි එතනදි කරලා තියෙන්නේ. මේකත් ක්‍රියාවලියේ කොටසක්. ක්‍රියාවලියක කොටසක්. ඊළඟට total සමානයි number 1 plus number 2. එතකොට number 1 කියන්නේත් විචල්‍යයක්, number 2 කියන්නේත් විචල්‍යයක්. ඒ දෙක එකතු කරලා ඒ දෙකේ අගයන් එකතු කරලා උත්තරය total කියන විචල්‍යයට ලබා දෙනවා. එතකොට මේක පෙන්නලා තියෙද්දි ඔයගොල්ලෝ මේ පැස්කල් වල තියෙන විශේෂ දෙයක් තමයි අපි යම් කිසි වැලියු එකක් ආදේශ කරනවා නම් යම් කිසි අගයක් ආදේශ කරනවා නම් එහෙම නැත්නම් මේ වගේ ක්‍රියාවලියක් පෙන්නනවා නම් colon equal mark එක පාවිච්චි කරලා තියෙනවා. colon equal. එතකොට ඒ කියන්නේ 32යි සමාන ලකුණයි පාවිච්චි කරලා තියෙනවා. හැමතිස්සෙම දකුණු අත පැත්තේ මොනවා හරි මේ ගණනය කිරීමක් වෙලා ඒක වම් අත පැත්තේ කියන්නේ අපි ගත්තොත් සමාන ලකුණට දකුණු අත පැත්තෙන් යම්කිසි ගණනය කිරීමක් වෙලා ඒ ගණනය කිරීමේ උත්තරය assign වෙනවා සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන විචල්‍ය වෙත. ඒක තමයි ආදේශනයේදී සිදු වෙන්නේ. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ output එක ගැන. output ගැන අපි ඉස්සෙල්ලා කතා කළා කොටසක්. එතකොට මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ? මේ output statements තුනේදී එකක් තමයි write ln thank you for using this program කියලා තියෙනවා. ඒ කියන්නේ මේක statement එකක්. statement එකක් කියලා කියන්නේ ප්‍රකාශනයක්. ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේදී ප්‍රකාශනයක් output කරද්දී අපි උද්දෘත පාඨ පාවිච්චි කරන්න ඕනේ inverted commas. ඒ නිසා තමයි මේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. දෙවැනි ආකාරයේදී write ln name is in year 10 කියලා දීලා තිනවා. එතකොට is in year 10 කියන එක උද්දෘත පාඨ ඇතුලේ තියෙන එක ප්‍රකාශනයක්. name කියන එක විචල්‍යයක්. එතකොට name is in year 10 කිව්වහම name වලට අපි අගයක් ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි කිව්වොත් සමන් කියලා. name සමානයි සමන්. එහෙමනම් ඩිස්ප්ලේ වෙන්නේ සමන් is in year 10 කියලා. ඊළඟට තුන්වෙනි ආකාරයේදී තියෙන්නේ name will turn age in 2000. එතකොට මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ? මෙතනදී විචල්‍යයන් සහ ප්‍රකාශනවල එකතුවක් මෙතනදී තියෙන්නේ. name කියන්නේ විචල්‍යයක්, age කියන්නේ මෙතනදී විචල්‍යයක්. will turn සහ in 2000 කියන එක ප්‍රකාශන. එතකොට අපිට අගයන් ලබා දුන්නාම අපි තුමු name සමානයි සමන්, age සමානයි 15 කියලා. සමන් will turn 15 in 2000 කියලා ඩිස්ප්ලේ වෙයි. හොඳයි. ඔය ආකාරයට තමයි අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ input process සහ output ගැන. අපි ඊට පස්සේ කතා කරමු Pascal භාෂාවේ
මොනවද තියෙන නීති රීති කියලා කාරක නීති රීති අපි කියනවා සින්ටෙක්ස් කියලා. ඊට කලින් අපි කෙටි විරාමයක් සඳහා යමු. හොඳයි. ඔයගොල්ලන් විරාමයෙන් පස්සේ අපි සාදරයෙන් පිළිගන්නවා. අපි විරාමයට කලින් කතා කළා පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක තියෙන විවිධාකාර ඉන්පුට් ප්‍රොසෙස් සහ අවුට්පුට්ස් ගැන. දැන් අපි කතා කරමු මේ ප්‍රෝග්‍රෑම් එකේ භාවිතා වෙන කාරක රීති එහෙම නැත්නම් සින්ටැක්ස් කියන එක ගැන සහ ප්‍රෝග්‍රෑම් එකේ ස්ට්‍රක්චර් එක ගැන. එතකොට පුතේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක කොහොමද තියෙන්නේ කියලා පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද නිරූපණය වෙන්නේ කියලා ඔයගලන්ට පේනවා. මුලින්ම මාතෘකාව අපි දාන්න ඕන. එතකොට ප්‍රෝග්‍රෑම් කියන එක මෙතනදී කීවර්ඩ් එකක්. ඊළඟට මේ add numbers කියලා තියෙනවානේ. එතකොට මේ add numbers කියන එක අපි දෙන නම. ඒක අපිට කැමති නමක් දෙන්න පුළුවන්. හැබැයි තනි වචනේ නමක් වෙන්න ඕන. වචන දෙකක් දාන්න බෑ. මොකද මතකනේ identifiers declare කරද්දී අපිට නීති රීති සමූහයක් තියෙනවානේ. ඊට පස්සේ වරහන් ඇතුලේ input output කියලා දානවා. ඒ input output කියලා දාන එක අත්‍යවශ්‍යම නැහැ. නමුත් ඔයගොල්ලෝ පළවෙනිටම ඉගෙන ගන්න නිසා මේ input output කියලා මෙහෙම දාන්න. ඊට පස්සේ ඒ එතන ස්ටේට්මන්ට් එක ඉවරයි කියලා පෙන්වන්න සෙමිකෝලන් එකක් භාවිතා කරලා තියෙනවා. තව දෙයක් පුතේ මේ Pascal programming language එක case sensitive නොවන language එකක්. මොකද්ද මේ case sensitive නෑ කියලා කියන්නේ? ඒ කියන්නේ capital simple ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඕගොල්ලන්ට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් capital අකුරු හෝ simple අකුරු කැමති විදිහට භාවිතා කරන්න පුළුවන් case sensitive නෑ. හරි. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකේ නම ඉදිරිපත් කළාට පස්සේ ඔයගලන්ට පේනවා වා a,b,sum integer කියලා. එතකොට ඒ කියන්නේ මොකක්ද? එතනදී මොකද්ද තියෙන්නේ? ඔව්. ඔයගොල්ලෝ හිතුවා හරි ඒක variable declaration එකක්. විචල්යන් ඉදිරිපත් කිරීමක්. එතකොට variable declaration එකකදී ඔයගලන්ට පේනවා මෙතනදී variables තුනක් අපි declare කරලා තියෙනවා. විචල්යන් තුනක්. a, b සහ sum. ඒ සියල්ලම ඉන්ටිජර් වර්ගයේ variables පූර්ණ සංඛ්‍යා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා pseudo codes වල වගේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න අපි පාවිච්චි කරනවා begin කියන වචනය සහ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරන්න අවසානයේදී end කියන වචනේ පාවිච්චි කරනවා. ඊළඟට පුතේ තියෙනවා a සමානයි 2යි b සමානයි 5යි කියලා. ඒ කියන්නේ අපි ඩික්ලෙයාර් කරපු විචල්යන් දෙකට අගයන් දෙකක් ලබා දීලා තියෙනවා. a සමානයි 2යි b සමානයි 5යි. ඊට පස්සේ sum equals a plus b. ඔයගලන්ට පේනවා අර colon equal mark එක පාවිච්චි කරලා තියෙනවා මෙතනදී sum equals a plus b. ඒ කියන්නේ මොකද්ද? a වලාගේ සහ b වලාගේ එකතු කරලා ඒකේ එකතුව sum කියන variable එකට ලබා දෙන්න. ප්‍රෝග්‍රෑම් ස්ටේට්මන්ට් එක අවසානයේදී සෙමිකෝලන් එකක් භාවිතා කරලා තියෙනවා. ඊළඟට අවසානයේදී මොකද්ද කරලා තියෙන්නේ? මේ ලබාගත් පිළිතුර. දැන් අපි අංක දෙකක් එකතු කළා. ඒ ලබාගත් පිළිතුර නිරූපණය කරන්න ඕන. ඩිස්ප්ලේ කරන්න ඕන. අන්න ඒකට පාවිච්චි කරලා තියෙනවා write ln කියන වචනය. the sum is sum. මොකද්ද මේ sum is sum කියලා කියන්නේ? the sum is කියන වචනය එක ස්ටේට්මන්ට් එකක් ප්‍රකාශනයක්. ඒක උද්දෘත පාඨ ඇතුලේ දක්වලා තියෙනවා. ඊළඟට කමා එකක් දාලා ඊට පස්සේ ඔයගලන්ට පේනවා sum කියලා දීලා තියෙනවා. sum කියලා කියන්නේ ඒ විචල්‍ය. එතකොට 5යි 2යි එකතු කරලා 7යි. එතකොට sum වලාගේ 7යි 7 කියන එක නිරූපණය වෙනවා. එතකොට අවසානයේදී ඔයගලන්ට output එක ලැබෙයි sum is 7 කියලා. එතකොට එතනින් වැඩසටහන ඉවරයි. ඔයගොල්ලෝ හොඳින් නිරීක්ෂණය කරන්න වැඩසටහනේ syntax. මොකද pseudo codes වලදී කාරක නීති රීති අඩුයි ගොඩක්. නමුත් මේ Pascal වලදී කාරක නීති රීති තියෙනවා. semicolon එකක් පාවිච්චි කරන්න ඕන හැමතිස්සෙම ස්ටේට්මන්ට් එකක් ඉවර වෙලා. ඒ වගේම වැඩසටහන අවසානයේදී තිතක් වැඩසටහන අවසානයේදී තිතක් නැවතීමේ ලකුණක් තියන්න ඕන. හරි. semicolon එකක් භාවිතා කරන්නේ නැහැ variable declaration එකේදී. එතනදී පාවිච්චි කරලා නැහැ. ඊට අමතරව begin වලදී semicolon එකක් නැහැ. නමුත් වැඩසටහනේදී semicolon එකක් පාවිච්චි කරනවා. මොකටද semicolon එකක් පාවිච්චි කරන්නේ? ඒ command එක ඒ line එක එතනින් ඉවරයි කියන්න. හොඳයි. ඊට පස්සේ ඔයගලන්ට comments දක්වලා තියෙනවා. this program finds the total and average of 3 numbers කියලා ඒක comment එකක්. ඒකට සාමාන්‍යයෙන්
හැම ප්‍රෝග්‍රමින් ලැංග්වේජ් එකක් එක්කම කමෙන්ට්ස් දෙනවා. එතකොට මෙතනදිත් ඒක වගේ කමෙන්ට් එකක් එදලා දෙනවා. කමෙන්ට්ස් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කමෙන්ට් එකක් කියන එකක් මේ ප්‍රෝග්‍රෑම් එකේදී ප්‍රෝග්‍රෑම් එකට බලපාන්නේ නැහැ. ඒක දීලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් කරන අයට පහසුව සඳහා. හොඳයි. ඊට පස්සේ වා කියන වේරියබල් ඩෙක්ලරේෂන් එකක් යනවා. වා දැන් එතකොට මේ වේරියබල්ස් වලදී දැන් මොනවද මෙතන තියෙන වේරියබල් ඩික්ලෙයාර් කරලා තියෙන්නේ? num1 num2 num3 sum. අන්න ඒවා ඉන්ටිජර් වලට අයිති වේරියබල්ස්. ඊට පස්සේ average කියලා වේරියබල් එකක් ඩික්ලෙයාර් කරලා තියෙනවා. ඒක රියල් වර්ගයට අයිති. රියල් කියලා කියන්නේ දශම ස්ථාන නිරූපණය කරන්න පුළුවන් වේරියබල් එකක්. ඒ විදිහට තමයි වේරියබල් ඩෙක්ලරේෂන් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට තේරෙනවා ඇති මොකද්ද මේ වැඩසටහනදී කරලා තියෙන්නේ කියලා. num1 0 num2 0 num3 0. අපි num1 num2 num3 සඳහා බිඳුව කියන අගය ලබා දීලා තියෙනවා පටන් ගැනීමේදී. ඊළඟට right ln please enter 3 numbers කියලා දීලා තියෙනවා. please enter 3 numbers කියලා දීලා තියෙන්නේ කාටද? ඒ දීලා තියෙන්නේ පුතේ වැඩසටහන පාවිච්චි කරන අයට. වැඩසටහන පාවිච්චි කරන අය අංක 3ක් enter කරන්න ඕන. අංක 3ක් enter කරපුවාම ඒ කියන්නේ අංක 3 enter කරන්න ඕන එක දිගට ඒ අංක 3 වෙන වෙනම ලබා ගන්නවා විචල්යන්ට. ඒක තමයි ඊළඟ ලයින් එකෙන් දීලා තියෙන්නේ read ln num1 num2 num3. විචල්යන් තුනට ඒක ලබා ගන්නවා. අපි කියනවා ඒකට ඉන්පුට් කරගත්තා කියලා. ඊට පස්සේ ඉන්පුට් කරගත්ත නම්බර්ස් තුන එකතු කරනවා. ඒක එකතුව ලබා ගන්නවා. එකතුව ලබාගෙන එකතුව sum කියන වේරියබල් එකට දීලා තියෙනවා. ඊට පස්සේ ඒ sum කියන වේරියබල් එක 3ෙන් බෙදලා තියෙනවා. sum කියන වේරියබල් එක ඇයි 3ෙන් බෙදලා තියෙන්නේ? ඒ කියන්නේ sum වල අගය 3ෙන් බෙදන්න ඕන. 3ෙන් බෙදුවාම එතකොට ඒ ලැබෙන උත්තරය average කියන වේරියබල් එකට ලබා දීලා තියෙනවා. ඇයි පුතේ දැන් average කියන එක real data type එකක් කරේ? ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ විභාගය ගැන හිතන්න. ඔයගොල්ලන්ට ලැබෙන මාක්ස් විෂයන් වලට ලැබෙන මාක්ස් බොහෝ සාමාන්‍යයෙන් 99%ක්ම ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යා. 99%ක් ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යාවල්. 75 100න් 50 100න් 60 100න් 90 ඒ වගේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට ලැබෙන ඇවරේජ් කියලා එකක් සාමාන්‍ය අගයක්. සාමාන්‍ය අගය පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි ලැබෙන්නේ. පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි දශම ස්ථාන සහිත සංඛ්‍යාවක්. සමහර අයගේ ඇවරේජ් එක තියෙන්න පුළුවන් 75.25. දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන හැම විෂයටම 75ට වඩා වැඩි සාමාන්‍යයක් රඳව ගන්න. හරි. ඒ නිසා ඇවරේජ් කියන අගය අපි දශම ස්ථාන සහිත අගයක් වෙන්න ඕන. අන්න ඒ නිසා තමයි දැන් sum කියන අගය 3ෙන් බෙදුවාම අනිවාර්යයෙන්ම බොහෝ අවස්ථාවන් වලදී දශම ස්ථානෙ එන්න පුළුවන්. ඒ නිසා තමයි sum කියන එක real data type එකකින් නිරූපණය කරලා තියෙන්නේ. ඊළඟට ලබාගත් අගයන් අපි දක්වලා තියෙනවා right ln sum is sum. ඒ කියන්නේ total අගය මුළු num1 num2 num3 වල එකතුව නිරූපණය කරන්න තමයි ඒක භාවිතා කරලා තියෙන්නේ. right ln the average is average කියලා දීලා තියෙනවා. එතනින් නිරූපණය කරලා තියෙන්නේ මොකද්ද? අර සොයාගත්ත average එක අපි display කරලා තියෙනවා. ඒක output statement දෙකක්. දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. අංක 3ක් ලබාගෙන අංක 3 ලබාගත්තේ කොහෙන්ද? අංක 3 ලබාගත්තේ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන අතරේදී පාවිච්චි කරන අයගෙන් යූසර්ස් ලාගෙන් ලබාගත්තේ ඒ අංක 3 එකතු කරලා ඒ අංක 3 එකතුව සහ සාමාන්‍ය අගය නිරූපණය කරලා තියෙනවා. මේ මෙතනදී ඔයගලන්ට පැහැදිලි වෙනවා කොහොමද කොන්ස්ටන්ට් එකක් ඒ කියලා කියන්නේ නියත අගයක් නිරූපණය කරන්න කියලා. කොන්ස්ටන්ට් අගයක් නිරූපණය කරන්න පුතේ const කියන කීවර්ඩ් එකෙන්. const කියන කීවර්ඩ් එකෙන් පස්සේ අපිට පුළුවන් ඕනම නමක් පාවිච්චි කරන්න. පාවිච්චි කළා දැන් උදාහරණයක් හැටියට දීලා තිනවා const 5 සමානයි 3.14 කියලා. 3.14 කියලා. එතකොට ඒක නියතාගයක් හැටියට නිරූපණය වෙනවා. එතකොට මොකද්ද මේ නියතාගයකයි විචල්‍යයකයි වෙනස? ඔයගොල්ලෝ ඒක දන්නවා ඇති. නියතාගයක අගය වෙනස් කරන්න බෑ ප්‍රෝග්‍රෑම් එකේදී අපිට. හැබැයි විචල්‍යයක අගයන් වෙනස් වෙනවා. ඒකනේ විචල්‍ය කියලා කියන්නේ. වෙනස් වෙනවා කියලා කියන්නේ. ඊළඟට අපි පැස්කල් වල වැදගත් කොටසකට එනවා. ඔයගොල්ලන්ට මතකනේ අපි ඇල්ගොරිතම්ස් පාඩම කරද්දිත් වැදගත් කොටසක් තිබුණා. ඒ මොකද්ද? මෙහෙයුම් පාලක. control structures කියන දේවල්. sequence selection, repetition කියන එක. එතකොට පැස්කල් වලදී කොහොමද ඒක නිරූපණය කරන්නේ?
එතකොට මෙතනදී අපි සීක්වන්ස් ටයිප් ප්‍රෝග්‍රෑම්ස් ගැන මේ වෙනකොට කතා කළ අනුක්‍රමණය සහිත වැඩසටහන් දැන් අපි කලින් ඉදිරිපත් කරපු වැඩසටහන් ඒ අනුක්‍රමණය සහිතයි. එතකොට ඔයගලන්ට පේනවා ඒක යම්කිසි අනුක්‍රමණයකට යන්නේ. අනුක්‍රමණය කියන එක හැම වැඩසටහනකම තියෙනවා. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වරණය. නැත්නම් සිලෙක්ෂන් ගැන. සිලෙක්ෂන් වලදී if then else කියන එක භාවිතා කරලා තියෙනවා. if then else කියන එක if then else කියන වචනේ ඔයගොල්ලෝ දන්නවා pseudo codes වලදීත් පාවිච්චි කළා. කොහොමද අපි Pascal වලදී මේක පාවිච්චි කරන්නේ කියලා අපි බලමු. හොඳයි. අපි උදාහරණයක් බලමු. මේ උදාහරණයේ තියෙනවා write a program to read the score of a student in an examination and determine whether the student has passed. If the score is greater than or equal to 50, the student has passed. Print whether the student has passed or failed. විභාගයක තීරණය කරලා තියෙනවා ලකුණු දෙන්න ලකුණු 50 හෝ 50ට වඩා වැඩි නම් පාස් හැටියටත් ඊට අඩු නම් 50ට අඩු නම් ෆේල් හැටියටත්. එතකොට ඒක නිරූපණය කරන්න අපිට අවශ්‍යයි Pascal ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. එතකොට ඒක ඔයගොල්ලෝ දන්න දෙයකින් නිරූපණය කරලා තිනවා දැනටමත් ඒ pseudo codes වලින්. ඔයගොල්ලන්ට පේනවා pseudo codes ප්‍රෝග්‍රෑම් එක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා if then else පාවිච්චි කරලා. ඒක ගැන මම විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ pseudo codes පාඩම ගිය සතියේදී හදාරපු නිසා. දැන් අපි බලමු මේකේ Pascal code එක කොහොමද තියෙන්නේ කියලා. මාතෘකාව දීලා තියෙනවා program test score කියලා. ඒක තමයි මාතෘකාව test score කියන එක. ඊට පස්සේ input output ඒ keywords එන්න තියෙනවා. ඊළඟට variable declaration එකක් තියෙනවා var score integer කියලා. ඒ කියන්නේ variable name එක score, variable type එක integer. ඊළඟට begin write ln please enter the score. මොකද වෙන්නේ අලුත් line එක please enter the score කියලා display වෙනවා. ඊට පස්සේ අපි enter කරපුවාම score එක මොකද වෙන්නේ score එක input කරගන්නවා score කියන variable එකට. ඊට පස්සේ ඔන්න වරණය පටන් ගන්නවා selection එක if score is greater than or equal to 50. ඒ ලබාගත් අගය 50ට වැඩි හෝ සමාන නම් ලබාගත් අගය කියලා කියන්නේ ලබාගත් ලකුණ 50 හෝ 50ට වඩා වැඩි නම් මොකද්ද වෙන්න ඕන? write ln pass. ඒ කියන්නේ ඒ condition එක true වුණොත් pass කියලා display වෙන්න ඕන. write ln pass. අලුත් line එක pass කියලා display වෙන්න ඕන. එහෙම නෙමෙයි නම් write ln fail කියලා display වෙන්න ඕන. write ln fail කියලා කියන්නේ fail කියන එක තමයි display වෙන්නේ. ඒතකොට program එකේ තියෙන්නේ write ln fail කියලා. එතකොට අපි හිතමු අපි enter කළා කියලා ලකුණු 70යි කියලා. එතකොට 70 වැඩි හෝ සමානයි 50ට. condition එක true. එහෙමනම් pass කියලා display වෙනවා. right? අපි enter කළා කියලා හිතමු 45 කියලා. 45 enter කළා නම් 45 වැඩි හෝ සමානයි 50ට. එහෙමනම් ඒක fail කියලා display වෙනවා. if condition එක සම්බන්ධ වැදගත් දේවල් කීපයක් තියෙනවා. මෙතනදී if condition එක පටන් අරන් තියෙනවා. ඊට පස්සේ condition එක check කළා. condition එක check කරලා write ln pass else write ln fail. ඕගොල්ලෝ මතක තියාගන්න Pascal වලදී අර end if කියලා එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඕගොල්ලෝ හොයනවා ඇති කො end if කියලා. Pascal වලදී end if එකක් නැහැ. end if වෙනුවට semicolon එකෙන් තමයි මේ if condition එක පටන් ගැනීම සහ අවසානය පෙන්වන්නේ. මේක සරල if condition එකක් නිසා. ඒ කියන්නේ වැඩිපුර ප්‍රමාණයක් lines නැති නිසා. මෙතනදී ඔයගලන්ට පේනවා if condition එක පටන් ගත්තා if condition එක ඉවර වෙන තැන semicolon එකක් තියෙනවා. ඊට අතරමැද lines වල semicolon එකක් නැහැ. if score greater than or equal to 50 then ඊළඟට write ln pass else write ln fail. අන්න එතනින් if condition එක අවසానයි. if condition එකේ බල ප්‍රදේශය අවසానයි. එතන ඒ නිසා තමයි write ln fail කියන එකෙන් පස්සේ තමයි semicolon එක තියෙන්නේ. එතකොට මෙතනදී අපිට මේක සරලව ඉදිරිපත් කළ නිසා condition එක true නම් එක line එකයි condition එක false නම් තව line එකයි. ඒ නිසා මේක සරලව ඉදිරිපත් කරලා තියෙන නිසා එක semicolon එකක් පාවිච්චි කරලා තියෙනවා. මේක වෙනස් වෙන්න පුළුවන් අපිට statements කීපයක්. අපි තුමු condition එක true නම් අපිට statements කීපයක් දක්වන්න ඕන නම් ඒ හැම එකටම semicolon එක දාන්න ඕන. ඒ ආකාරයට තමයි මේක නිරූපණය කරලා තියෙන්නේ. හොඳයි. අපි selection ගැන කතා කරද්දී මතකනේ අපි
කතා කලා වර්ග දෙකක් තියෙනවා කියලා සිම්පල් සිලෙක්ෂන් සහ මල්ටිපල් සිලෙක්ෂන්. සිම්පල් සිලෙක්ෂන් කියලා කියන්නේ කන්ඩිෂන් එක පාරක් චෙක් කරන එක. අපි කලින් කලේ අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක්. දැන් අපිට තියෙනවා මල්ටිපල් සිලෙක්ෂන්. හොඳයි. අපි බලමු උදාහරණයක්. Write a program which needs the age of a person and determine whether he or she is a student. The person is considered a student if he or she is between ages 5 and 18. If the person is under the age of 5, then he or she is a toddler. Otherwise, the person is an adult. Print the age of the person. හරි. ඒ කියන්නේ මෙතනදී අපි බලන්නේ වයස අරගෙන ඉවර වෙලා කෙනෙක්ගේ වයස අරගෙන ඉවර වෙලා වයස අවුරුදු 5ට අඩු නම් අපි දානවා ටොඩ්ලර් කියලා. ඒ කියන්නේ ලදරුවෙක් කියන වගේ අදහසක්. හරි. ලදරුවෙක්. ඊළඟට 5-18ත් අතර නම් ස්ටුඩන්ට් කෙනෙක් කියලා ශිෂ්‍යයෙක්. ඊළඟට එහෙම නෙමෙයි නම් ඒ කියන්නේ 18 එහෙනම් ඉතුරු වෙන්නේ වැඩිහිටියෙක් කියන එකනේ. 18ට වඩා වැඩි කියන එකනේ. එතකොට වැඩිහිටියෙක් කියලා. ඔන්න ඔය ආකාරයට. හොඳයි. ආයිත් ගත්තොත් වයස 5ට වඩා අඩු නම් ටොඩ්ලර් ඒ කියන්නේ ලදරුවෙක් හැටියටත් 5-18ත් අතර නම් ශිෂ්‍යයෙක් හැටියටත් 18ට වඩා වැඩි නම් ඇඩල්ට් කෙනෙක් වැඩිහිටියෙක් හැටියටත් ගන්නවා. හොඳයි. අපි බලමු කොහොමද මේකේ ප්‍රෝග්‍රෑම් එක යෙදලා තියෙන්නේ කියලා. ඔයගලන්ට පහසුවට මෙන්න සියුඩෝ කෝඩ් එකත් ඉදිරිපත් කරලා තියෙනවා. ඔයගලන්ට මතක් කරගන්නත් එක්ක. හොඳයි. අපි බලමු මේකේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එක කොහොමද තියෙන්නේ කියලා. ප්‍රෝග්‍රෑම් check age අන්න එක තමයි මාතෘකාව. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන්නේ එක ඉන්පුට් එකයි age එක integer එකක් හැටියට අරන් තියෙනවා. ඒක පහසුයි අපිට age integer. ඊළඟට මේක පටන් අරන් තියෙනවා begin write ln please enter the age of the person. මේ වයස ඇතුල් කරන්න කියලා අපිට ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා. ඒක ඩිස්ප්ලේ වෙනවා ස්ක්‍රීන් එකේ. ඊට පස්සේ වයස ඇතුල් කරාට පස්සේ මොකද වෙන්නේ? ඒජ් එක ලබා ගන්නවා read ln කරලා. ඊට පස්සේ ඒක ඉන්පුට් කරගන්නවා. ඒජ් කියන වේරියබල් එක ඇතුළට ඒක ගන්නවා. අරගත්තට පස්සේ ඔන්න කන්ඩිෂන් එකක් චෙක් කරනවා. කන්ඩිෂන් එක මොකක්ද? මෙතන ඔයගලන්ට පේනවා ටිකක් වෙනස් ආකාරයකට තියෙන්නේ if age is less than or equal to 18 and age is greater than or equal to 5. මෙන්න මේ ආකාරයටත් ඔයගලන්ට ලැබෙන්න පුළුවන් විභාගෙදී. ඒ කියන්නේ කන්ඩිෂන් දෙකක් එකපාර චෙක් කරනවා. ඒ කියන්නේ මෙතනින් අදහස් කරන්නේ age is greater than or equal to 18. 18ට වඩා අඩු විය යුතුයි. 18 හෝ 18ට වඩා අඩු විය යුතුයි සහ 5 හෝ 5ට වඩා වැඩි විය යුතුයි. ඒ කියන්නේ 5-18ත් අතර 5-18ත් ඇතුළත්ව කියන අදහස මෙතන තියෙන්නේ. හරිද? මතක තියාගන්න. 5-18ත් අතර 5-18ත් ඇතුළත්ව age group එක ගන්නෙ. හරිද? මෙතනදී කන්ඩිෂන් දෙකක් චෙක් කරලා තියෙනවා. ඒක නිසා තමයි if age is greater than or equal to 18 and ඔයගොල්ලෝ දන්නවනේ and කිව්වහම මෙතන දෙපැත්තම true වෙන්න ඕන. මතක් කරගන්න ඔයගොල්ලන්ගේ 10 වසර දැනුම and operation එකේදී දෙපැත්තම true වුණොත් තමයි and operation එකක් true වෙන්නේ. inputs දෙකම true වුණොත් තමයි and operation එක true වෙන්නේ. එතකොට මෙතනදී condition දෙකම true වෙන්න ඕන. මොකක් වෙන්නද? student කෙනෙක් කියලා display වෙන්න. මේ condition එක true වෙන්න. age is less than or equal to 18 and age is greater than or equal to 5. write ln you are a student. එතකොට එහෙමනම් statement එකක් display වෙනවා you are a student කියලා. එහෙම නෙමෙයි නම් අපිට එකපාරම කියන්න බෑ you are a toddler කියලා හෝ you are a adult කියලා. මොකද 18ත් 5ත් අතර වයසට අමතරව තියෙන්න පුළුවන් මොනවද? 18ත් 5ත් අතර නම් ඒ වයස් සීමාව අයින් කරොත් 5ට වඩා අඩු අය ඉන්න පුළුවන් 18ට වඩා වැඩි අය ඉන්න පුළුවන්. ඒකින්ද අපිට එකපාරම ගන්න බෑ. අපිට එකපාරම උත්තරයක් ගන්න බෑ. ඒකින්ද අපි else if කියන වචනයට ගිහිල්ලා තියෙනවා. else if කියන කීවර්ඩ් එකට ගිහිල්ලා තියෙනවා. else if කියවහම ආයිත් කන්ඩිෂන් එක චෙක් කරන්න ඕන age is less than 5. age is less than 5 කියලා කියන්නේ අවුරුදු 5ට වඩා අඩුද? ඔව්. එහෙමනම් you are a toddler කියලා ඩිස්ප්ලේ කරනවා. කියන්නේ ඔබ ලදරුවෙක්. ඊට පස්සේ else එහෙමත් නෙමෙයි නම් එහෙමනම් 18ත් 5ත් අතරත් නෙමෙයි
5ට වඩා අඩුත් නෙමෙයි. එහෙමනම් ඉතුරු වෙන්නේ 18ට වඩා වැඩි. එහෙමනම් ඩිස්ප්ලේ කරනවා right ellen you are a adult කියලා. ඔබ වැඩි හිටියෙක් කියලා ඩිස්ප්ලේ කරනවා. එතකොට එතනින් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා. ඔයගලන්ට පේනවා මෙතනදිත් අපිට if condition එක ඇතුලේ ස්ටේට්මන්ට් කීපයක් නැති නිසා, ස්ටේට්මන්ට් බ්ලොක් එකක් නැති නිසා else if එකෙත් ස්ටේට්මන්ට් බ්ලොක් එකක් නැහැ, එකයි තියෙන්නේ. else එක ඇතුලෙත් ස්ටේට්මන්ට් බ්ලොක් එකක් නැහැ, එකයි තියෙන්නේ. ඒක හින්දා if condition එක පටන් අරන් තියෙනවා. අවසානයේදී මේක ඉවර වෙන්නේ right ellen you are an adult කියන තැනින් තමයි එතන ඉවර වෙන්නේ. ඒක නිසා තමයි semicolon එකක් එතනට දාලා තියෙන්නේ. end if කියන ඒවා දාලා නැහැ. අපි Pascal වලදී ඒක දාන්නේ නැහැ. අනිත් වැදගත් දේ තමයි මම අර කියවනේ conditions දෙකක් check කරනවා කියලා. if age is less than or equal to 18 සහ age is greater than or equal to 5 කියන එක. සමහර දරුවෝ කරන වැරද්දක් තමයි මේ වගේ අවස්ථාවකදී ඒගොල්ලෝ age is less than or equal to 18 කියලා අනිත් පැත්තට දානවා greater than or equal to 5 කියලා එකම එකෙන් කරන්න හදනවා. එහෙම කරොත් වැරදි. එකම ආකාරයෙන් එකම විදියට අරගෙන, ඒ කියන්නේ ඒ ආකාරයට අරගෙන age is less than or equal to 18 greater than or equal to 5 කියලා එකටම අරගන්න බෑ. මෙතනදී මෙන්න මේ ආකාරයට තමයි නිවැරදිව ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන් multiple if condition එකක් කොහොමද Pascal ක්‍රමලේඛන භාෂාවෙන් නිරූපණය කරන්න කියලා පැහැදිලි කරලා දෙන්න. හොඳයි. මම හිතන්නේ ඕගලන්ට අද දැනුමක් ලැබෙන්න ඇති මේ Pascal ක්‍රමලේඛන භාෂාව කොහොමද පාවිච්චි කරන්න කියලා. අපි වැදගත් දේවල් කීපයක් ඉගෙන ගත්තා. Pascal ක්‍රමලේඛන භාෂාව හඳුන්වා දුන්නා. ඊට පස්සේ keywords ගැන කතා කළා, variables ගැන කතා කළා, සහ control structures වලින් අපි කතා කළා sequence සහ selection ගැන. අපි ඊළඟ වැඩසටහනින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා repetition ගැන. Pascal වලදී කොහොමද repetition කියන එක ඉදිරිපත් කරන්නේ කියලා. සහ මීට අදාළ ප්‍රශ්න කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඔයගලන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙයි. අපිත් එක්ක එකතු වෙන්න ඊළඟ වැඩසටහනෙදිත්. එහෙනම් ඔයගලන්ට එතෙක්